නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කාරුණික වූ සංසාර දුකින් නිදහස් වීම පිණිස පවතින උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුවම දේශනා කොට වදාළ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයන් දරනු ලබන්නේ විශේෂයෙන් දෙසැම්බර් මාසයේ 20 වන දින පළමුවෙනි විවාහ සංවත්සරයේ යෙදීම නිමිත්තෙන් ඒ පින්වතුන්ලාට නිදුක් නිරෝග සුව, නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර, ඒ වගේම සුවසේ ධර්මයේ හැසිරී උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වෙත්වා කියන අදහසින් උපාසක උපාසිකාවන් දෙපළක් විසින් තමයි අද මේ ධර්ම දේශනාවට දායකත්ව දරනු ලබන්නේ. පින්වතුනි, අද දවසේ අපි මේ ඉගෙන ගන්න ධර්මය දේශනා කොට වදාළේ මේ සම්බුද්ධ ශාසනයේ විශේෂ ශ්‍රාවක රත්නයක්. අද අහන්ට ලැබෙනවා ශ්‍රාවක භාෂිතයක්. ඒ ශ්‍රාවක රත්නය තමයි මේ ගෞතම බුද්ධ ශාසනයේ සීහ නාදිකානං අග්ගෝ සද්ධර්මයෙන් සිංහනාද කරන භික්ෂූන් වහන්සේලා අතර අග්‍ර රහතන් වහන්සේ. ඒ තමයි අපගේ පිණ්ඩෝල බහාරද්වාජ මහරහතන් වහන්සේ. පිණ්ඩෝල බහාරද්වාජ මහරහතන් වහන්සේ වදාළ ඒ ලස්සන ධර්මය හරි වටිනවා අපේ ජීවිතේට. ඒ ධර්මයේ තුල උන්වහන්සේ කියා දුන්නා කොහොමද ජීවිත කාලයේම පිරිසිදු බඹසරක් ආරක්ෂා කරන්නේ. බඹසර සුරකින්න බොහෝ දෙනෙක් කැමතිනේ. බඹසර ගැන දැනගන්න, බඹසර ගැන අහන්න, ඊළඟට බඹසර ජීවිතයක් ගත කරන්න බොහෝ දෙනෙක් ඉන්නවා කැමති අය. ආන්නේ අයට අද මේ අහන ධර්මයේ හරීම වටිනවා. කොහොමද ජීවිත කාලෙම පිරිපුන් පිරිසිදු බඹසරක් ආරක්ෂා කරන්නේ. ඊළඟට මේ ධර්මයේ බොහෝම වටිනවා අපිට හිත පහදව ගන්න. මේ බුද්ධ ශාසනයේ පිරිපුන් පිරිසිදු බඹසර ජීවිත කාලෙම ආරක්ෂා කරපු මුනිවරු, ඒ උත්තමයන් වහන්සේලා කොහොමද මේ ඒ පිරිසිදු බඹසර ආරක්ෂා කරගෙන හිටියේ කියන කාරණේ දැනගන්න. මේ ධර්මයේ කවුද වදාලේ? පිණ්ඩෝල බහාරද්වාජ මහරහතන් වහන්සේ. කවුද මේ පිණ්ඩෝල බහාරද්වාජ මහරහතන් වහන්සේ කියලා කියන්නේ? මීට කල්ප ලක්ෂයකට ඈත අතීතයේ එක්තරා වනපියසක සිංහරාජයෙක් වාසය කරනවා. මේ සිංහයා වාසය කරන වනපියසට ඒ කාලේ ලෝකේ පහළ වෙලා හිටපු මහා කාරුණික බුදුරජාණන් වහන්සේ පියු මතුරා නැත්නම් පදුමුත්තර අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වනාන්තරයට වැඩම කළා. එක්තරා ගුහාවක බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදුණා. බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා මේ ගල් ගුහාවේ භාවනාවෙන් වැඩ ඉන්නකොට ගොදුරු හොයාගෙන යන සිංහයා මේ ළඟින් යනවා. සිංහයා හැරිලා බලනකොට දැක්කා පළගක් බැඳගෙන ඍජු කරගත් කයක් ඇතිව අභීත සිංහරාජයෙකුසේ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ඒ ගල් ගුහාවේ වැඩ ඉන්නවා. හරි පුදුම සහගතයි පින්වතුනි. මේ සිංහරාජයාට මේ පණ තියෙන සත්තුන්ව ගොදුරු කරගෙන කාලා ජීවත් වෙන මේ සිංහරාජයාට බුදුරජාණන් වහන්සේ දකිද්දී සිත පැහැදුනා. චිත්ත ප්‍රසාදය ඇති වුණා. මේ සිංහරාජයා එතනම
බුදුරජාන් වහන්සේ දෙස බලාගෙන වැතිරුණා කියනවා. භාග්‍යතුන් වහන්සේ නිරෝධ සමාපatti සෝයෙන් වැඩ ඉන්නේ. ඒ සිංහරාජයා නිරෝධ සමාපත්තියෙන් යම්තා දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියාද ඒ දින 7ෙම ඒ දින 7ෙම බුදුරජාණන් වහන්සේ දෙස නිරන්තරයෙන් බලා බුදුරජාණන් වහන්සේට මේ වනයේ වාසය කරන සැඩ සතෙකුගෙන් අනතුරක් වෙන්න එපා කියන අදහසින් බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැන ආරක්ෂා කළා කියනවා මේ සිංහයා. එතකොට ඒ කාලේ සිංහයා බුදුරජාණන් වහන්සේට තමන්ම හිතලා සේවකයෙක් බවට පත් වුණා. තමන්ම හිතලා බුදුරජාණන් වහන්සේගේ ආරක්ෂකයා බවට පත් වුණා. දවසට 3 වතාවක් මේ සිංහරාජයා මේ ඒ ගල් ගුහා දොරටුවේ ඉඳලා සිංහනාද කරනවා කියනවා. මොකද සිංහයාගේ සිංහනාදය වුණාම වනයේ ඉන්න අනිත් සියලු සත්වයෝ දැනගන්නවා අහවල් ඉසව්වේ සිංහෙක් ඉන්නවා. ඒ පැත්තට නම් යන්න නාකයි කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේට කිසිම කරදරයක් හිරිහැරයක් වෙන්නේ නැහැ. ඒ අදහසින් කියනවා මේ සිංහරාජයා දවස් 7ම ඒ ගුහා දොරටුවට වෙලා වාසය කළේ. එතකොට මේ දවස් 7 යා ගොදුරු හොයාගෙන ගියේ නැහැ. කෑම බීම කරගත්තේ නැහැ. හරි සන්තෝෂින් ඒ සම්බුදුරුව බලා සිංහයා වාසය කළා. ඒ දවස් 7 ඇවෑමෙන් බුදුරජාණන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේ යලිත් වතාවක් එ르දිහි බලයෙන් අහස් ගැබෙන් විහාරයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ නික්ම ගියා විසරයි බුදුරජාණන් වහන්සේ ගැන අප්‍රමාණ ප්‍රසාදයක් ඒ බුදුරුව දැකීමෙන් අප්‍රමාණ සතුටක් ඇති කරගෙන හිටපු සිංහයාට ගොඩාක් දුක හිතුණා කියනවා. ඒ දුකෙන්ම निराහාරව හිටපු සිංහයා කලුරිය කළා. ඌ මිය ගියා. ඌ මිය ගියේ හැබැයි පින්වතුනේ තුන් ලොවට අග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන හිත පැහැදිලා. මේ ලෝකේ එක එක අය ගැන හිත පහදිනවා. ඒ හිත පහදින අය අතරේ යමෙකුට සම්බුදු කෙනෙක් ගැන හිත පහදිනවා නම් ඒ චිත්ත ප්‍රසාදේම යග්‍ර. තිරිසනෙක් වෙලත් අර සිංහයාට වාසනාව ලැබුණනේ ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගන්න බලන්න ඒකේ අසිරිය. තිරිසන් අපායෙන් ඌ චුත වෙනකොට ඌ ආයමත් වතාවක් උපදිනවා. ඒ යුගයේම හංසවතී කියන නුවර හංසවතී නගරයේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු විහාරය තිබුණේ. හංසවතී නුවර සිටු කුලයක එක්තරා සිටු දියවේකගේ කුසේ පිළිසඳ ගත්තා. සුදුසු කල වයසේදී ඇය දරුව වැදුවා. ඒ දරු පැටියා තරුණ වයසට එනකොට ඒ දරු පැටියාට බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට අවකාශ සැලසුණා. නිරන්තරයෙන් බුදුබණ ඇහුවා කියනවා. ඒ නිරන්තරයෙන් බුදුබණ අහනකොට දවසක් බුදුරජාණන් වහන්සේ ධර්මදේශන අවසානයේ මේ ඒ කාලේ කියන්නේ පදුමුත්තර බුද්ධ ශාසනයේ සද්ධර්මයෙන් සිංහනාද පතුරන භික්ෂූන් අතර අග්‍ර තනතුරට එක භික්ෂුවකට අග තනතුරු දුන්නා. ඕනෝක දකින්නකොට අර තරුණයාගේ හිතට ආසාවක් ඉපදිලා තියෙනවා අනේ මටත් සද්ධර්මයෙන් සිංහනාද කරන භික්ෂූන් අතර අග්‍ර කිනා වෙන්න තියෙනවනේ. අන්න හිතුණා. ඒ චිත්ත ප්‍රසාදයෙන් යුක්තව ඒ ආසාවෙන් යුක්තව කියනවා ඊට පස්සේ යා දානමාන ආදී පින්කම් කර කර ඒ ජීවිතේ පින් රැස් කරගත්තේ. ආන්න ඒ පින්වන්තයා තමයි පිණ්ඩෝල බහාරද්වාජ කියන මහරහතන් වහන්සේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන යුගයේ පින්වතුනේ බහාරද්වාජ ගෝත්‍රයේ උපන්නේ. බහාරද්වාජ කියන නමින්මයි හැඳින්නුවේ. පුංචි කාලේ ඉඳලා හරියට කෑමට ගිජුයි කියනවා. ආහාර පාන කන්න ගියාම අනිත් අයට වඩා කෑමට ගිජු නිසා චූටි කාලේ ඉඳලම කියපු නමක්. ඒකට නංවානමක් කියන්න බෑ. පුංචි කාලේ ඉඳලම පට බැඳිච්ච නමක් පිණ්ඩෝල බහාරද්වාජ. එතකොට සාමාන්‍ය නම තමයි බහාරද්වාජ. නමුත් කෑමට ගිජු නිසා චූටි කාලේ ඉඳලාම කියලා තියෙන්නේ පිණ්ඩෝල බහාරද්වාජ. මේ පිණ්ඩෝල බහාරද්වාජ තරුණ වයසට එනකොට මේ හොඳ ත්‍රිවේද පරප්‍රාප්ත බමුණෙක් විදිහට තමයි වාසය කරලා තියෙන්නේ. කොහොම හරි අපේ භාග්‍යතුන් වහන්සේ
රජගහනුවරට වැඩම කරපු අවස්ථාවක බුදුරජාණන් වහන්සේගේ සමීපයේ ධර්මය අහලා බොහොම හිත පැහැදුනා. හිත පැහැදිලා ඊටාම කෙටි කාලයයි. සංසාරේ රැස් කරපු පින් තිබුණනේ. ඊටාම කෙටි කාලයයි සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වුණා. අරහත්ත්වයට පත් වුණාට පස්සේ පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අරහත්ත්වය ප්‍රකාශ කළා. ඒක සිද්ධ වුණේ භාග්‍යතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝසිතාරාමේ වැඩ ඉන්න කාලේ. පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ බුදුරජාන් වහන්සේ ළඟට ගිහින් කියනවා ස්වාමීනි මම මේ බුද්ධ ශාසනයට ඇතුළුනේ යම් උතුම් අරමුණකින් නම් ඒක මං සඵල කරගත්තා. ස්වාමීනි මගේ ඉපදීම ෂේ වුණා. බඹසර වාසයේ නිමා කළා. කළ යුතු සියල්ලම කළා. ආයේ නිවන පිණිස වෙනත් දෙයක් මට කරන්න නැහැ කියලා ඔහුම අරහත්ත්ව ප්‍රකාශ කළා. ඕකේ ඇහුණා භික්ෂුන්ට. ඒ අනිත් භික්ෂුන් වහන්සේලා බුදුරජාන් වහන්සේ ළඟට ගිහිල්ලා අහලා තිනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපගේ පිණ්ඩෝල බහරද්වාජයන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ අරහත්ත්ව ප්‍රකාශ කළා. බඹසර වාසී නිමා කළේය කියලා අරහත්ත්ව ප්‍රකාශ කළා. ස්වාමීනි එසේ අරහත්ත්ව ප්‍රකාශ කළේ උන්වහන්සේ කවර කරුණු දකිමින්ද? බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි ඉන්ද්‍රියන් 3ක් වැඩූ නිසා ඒ ඉන්ද්‍රියන් 3ක් බහුල වශයෙන් වැඩූ නිසා තමයි බහරද්වාජ අරහත්ත්වයට පත් උනේ. මොනවද ඉන්ද්‍රිය 3? සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. ඕනෝ ඉන්ද්‍රිය 3 පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේගේ තියුණු විදිහට තිබිලා තියෙනවා. සිහියත්, සමාධියත්, ප්‍රඥාවත් කියන ඉන්ද්‍රිය. මේ ඉන්ද්‍රිය 3 තියුණු විදිහට තිබුණ නිසා පිණ්ඩෝල බහරද්වාජ අරහත්ත්වයට පත් වුණා කිව්වා. මහණෙනි මේ ඉන්ද්‍රියන් 3 කුමක් අවසාන කොට ඇත්තාහුද? යම් මේ සති ඉන්ද්‍රියක් ඇද්ද, සමාධි ඉන්ද්‍රියක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රියක් ඇද්ද? මේවා කුමක් කෙලවර කරගෙනද තියෙන්නේ? ෂය කිරීම අවසන් කොට ඇත්තේය. කුමක් ෂය කිරීමද? ඉපදීම ෂය කිරීම අවසන් කොට ඇත්තේය. බලන්න මේ ඉන්ද්‍රිය ධර්ම. දැන් ඉන්ද්‍රිය ධර්ම පින්වතුනි අපි 5ක් අහලා තියෙනවනේ බුද්ධ ශාසනය ඇතුළේනේ. සද්ධා ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම තියෙන්නේ කුමක් කෙලවර කරගෙනද? ජාති, ජරා, මරණ, ශෝක, වැළපුම්, දුක්, දුම්නස්, සුසුම් හෙලීම් මේ සියල්ල ෂය වීම කෙලවර කරගෙන තියෙන්නේ. ඉන්ද්‍රිය තියෙන්නේ එහෙනම් ඒකාන්තේ නිවන පිණිසයි. ඕන ඔය සිද්ධ වීම සිද්ධ වුණේ අපගේ පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ මුල් කරගෙන. ඉතින් ඔය විදිහට පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේගේ ජීවිතේ හරි පුදුම සහගතයි. ශාස්ත්‍රෝන් වහන්සේ ඉදිරියේත් සිංහනාද කළා මං අරහත්ත්වේ පසක් කළා කියලා. ඊට පස්සේ පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ යම් තැනකට වැඩම කරනවාද? ඒ වැඩම කරන විහාරයේදී භික්ෂුන් වහන්සේලාට මේ විදිහට කියනවා ආයුෂ්මතුනි යම් කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල සහිත මේ නිවන් මාර්ගයේ කවර හෝ ඵලයක් ගැන හරි එහෙම නැත්නම් මාර්ගය ගැන හරි සැක කුකුස් තියෙනවා නම් මගෙන් අහන්න. මම ඔබ වහන්සේලාට පැහැදිලි කරලා දෙන්නම්. ආන් එහෙම වඩින තැන සිංහනාද කරනවා කියනවා. වඩින තැන සිංහනාද පතුරනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ පස්සේ කාලෙක අපේ පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේට අගතනතුරු පිරිනැමුවා. ඒත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං සීහනාදිකානං යදිදම් පිණ්ඩෝල බහරද්වාජු. පින්වත් මහණෙනි මේ මාගේ ශාසනයේ සද්ධර්මයෙන් සිංහනාද කරන භික්ෂූන් යන්තාක් වේද ඒ සියලු භික්ෂූන් අතර අග්‍රවන්නේ මේ පිණ්ඩෝල බහරද්වාජයන්ය. ආන්නේ මහරහතන් වහන්සේ. ඒ රහතන් වහන්සේත් එක්ක හරි ලස්සන ධර්ම කතාවක් සිද්ධ වුණා.
ඒ ධර්ම කතාව සිද්ධ වුණේ කොසඹෑ නුවරදී කොසඹෑ නුවර උදේනී කියන රජුරුවත් එක්ක. ඒ කාලේ පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ වැඩ ඉඳලා තියෙන්නේ කොසඹෑ නුවර ගුහසිතාරාමේ. එදා ඔය උදේනී කියන රජුරුවෝ පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ බැහැ දකින්න ආවා. මේ උදේනී කියන රජුරුවෝ පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ ගැන හරියට පැහැදිලා හිටියේ. ඔය පහදින්න හේතුනේ මේක පින්වතුනි. පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ එක කාලෙක ඒ කියන්නේ මේ දහම් කතාව සිද්ධ වෙන්න වැඩි කාලයකට පෙර කොසඹෑ නුවර ගෝසිතාරාමයේම වැඩ ඉන්න කාලේ කොසඹෑ නුවර උදේනි රජුරුවන්ගේ උදක වන කියලා තිබුණා රාජකීය උයනක්. ඔය උදක වන කියන රාජකීය උයන රාජකීය උයන කියන්නේ ඔකේ රජුරුවන්ට විතරයි ඒ උයනේ සිරි නරඹන්න පුළුවන්. ඊට අමතරව සියලු රජවරු පොදුවේ ශ්‍රමණයන් වහන්සේලාට අවකාශ දෙනවා ඒ වනපියසට ඇවිල්ලා විවේකයෙන් බණ භාවනා කරගන්න. එතකොට මේ උදක වන කියන නිස්කලංක බොහෝම ලස්සන වනාන්තරයට පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ දවසක් වැඩම කළා භාවනාවෙන් වැඩ ඉන්න. එදාම උදේනි මහරජා ඇවිල්ලා තමන්ගේ අන්තපුර බිසෝන් වහන්සේලාත් එක්ක පොඩ්ඩක් මේ වනාන්තරයේ විනෝද වෙන්න. උදේනි රජුරුව එදා අන්තපුර බිසෝන් වහන්සේලාත් එක්ක මේ ගීත ගයමින් නටමින් නොඒක ආකාරයෙන් සතුටු වෙමින් ඉද්දී ටිකක් මත් පැන් බිව්වා. බිව්වට පස්සේ මේ රජාට චුට්ටක් වැඩි වුණා. දැන් කෙනින් හිටගෙන ඉන්න බෑ. තදේට ආවා නිදිමත. රුක්සෙවණක එක අන්තපුර බිසවකගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන මහරජා නිදාගත්තා. හොඳට ගොරව රජුරුව දැන් නිදි. රජුරුවන්ට නිින්ද ගියාම අර අන්තපුර බිසෝන් වහන්සේලා කල්පනා කරලා තියෙනවා. දැන් ඉතින් අපේ මහරජුරුව නිදි නම් අපි කාට බලන්ට නටන්නද? අපි කාට හෙන්න සින්දු කියන්නද? අපි දැන් මේ මෙව නවත්තමු කියලා නටන එකයි ගයන එකයි නැවැත්තුවා. දැන් මේලා කතා වෙනවා අපි දැන් ඉතින් රජුරුව හැරෙනකම් මොකද කරන්නේ? එතකොට එක කාන්තාවක් කිව්වා අනේ ඉතින් අපි ඇවිදින්ට යමුකෝ. මේ උදකවනේ කොච්චර ලස්සනයිද? අපි මේ උදකවනේ සිරි නරඹමු. මේ කාන්තාව ටික උදකවනේ සිරි නරඹන්න පිටත් වුණා. දැන් එක්කෙනෙක් ඉන්නවා. රජුරුව මේ ඔළුව තියාගෙන ඉන්නේ කෙනා ආන්ගේ අන්තපුර බිසව ඉතුරුණා. අනිත් බිසවුන් වහන්සේලා ඔක්කොම ටික ඇවිදින්න ගියා උදකවනේ. මෙහෙම ඇවිදගෙන යනකොට අනේ රුක්සෙවණක වැඩ ඉන්නවා පිණ්ඩෝල බහරද්වාජ කියන මහරහතන් වහන්සේ. දැක්ක ගමන් හිත පහදිනවා. ඒ කෙලෙස් නැසූ මුනිවරයානේ. දුටුවන්ගේ නෙත්සිත සංසිඳුවමින් පිණ්ඩෝල බහරද්වාජ මහරහතන් වහන්සේ වැඩ ඉන්නකොට අර කාන්තාවන්ට හරි ආසාවක් ඇති වුණා. අනේ අපේ ජීවිත නම් කාමයන්ගෙන්මයි. රාජ්‍යරුවෝ සතුටු කර කර නටමින් ගයමින් අපි මේ ජීවත් වෙන්නේ. එහෙම ජීවත් වෙලත් රාජ්‍යරුවන්ට තියෙන රාජ්‍ය මාලිගාවේ තියෙන සැප තිබිලත් අපට හිතේ ශාන්තියක් නැහැ. අනේ මේ මුනිවරයන් වහන්සේ මේ රුක්සෙවණේ කොච්චර හිතේ සැනසෙල්ල ඉන්න කෙනෙක්ද? අපිට හම්බ වෙන්නෙත් නැහනේ. ඒ හින්දා අපි බණ ටිකක් අහමුද කියලා මේ කාන්තාව කතා වුණා. පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා මේ කාන්තාව උගුර පාදලා මහරහතන් වහන්සේගෙන් කියනවා අනේ ස්වාමීනි අපිට බණපදයක් අහන්න අවකාශ සැලසෙන්නේ මේ රජුරවන්ට තියෙන උපස්ථාන නිසාම අනේ අපිට මේ අවකාශ ලැබිච්ච වෙලාවේ බණපදයක් කියන්න කිව්වා. එතකොට මේ බිසෝවරු කණ්ඩායම පිණ්ඩෝල බහරද්දාජ මහරහතන් වහන්සේ සමීපෙට වෙන්න වාඩි වෙනවා. අපේ මහරහතන් වහන්සේ ධර්ම දේශනා කරනවා. ඕන් ඔය අතරේ
අර උදේනී කියන වෙරි වෙලා ඉන්න රජා ඇහැරුණා. ඇහැරිලා බලනකොට රජුරුවෝ තනි වෙලා. එකම එක බිසවයි ළඟ ඉන්නේ. අනික් බිසෝවරු තමන් එක්ක සන්තෝෂ වෙන්න තමන්ගේ තනියට එක් කරගෙන ආපු එක බිසවක් නැහැ. වෙරිමර ගාතේ ඉන්න රජුරුවන්ට හොඳටම කේන්ති ගියා. මේ රජුරුවෝ හරි කේන්ති යන කෙනෙක්. කේන්ති යන හින්දා මේ කාලේ මිනිස්සු මේ රජාට නමකුත් දාලා තිබිලා තියෙනවා. චණ්ඩපජ්ජෝත උදේනි. ගින්නක් වගේ සැඩ උදේනි කියලා. කේන්ති ගියොත් එහෙම ගින්දර වගේ මිනිස්සයා. මේ රජා අර නැවතිලා හිටපු එකම එක බිසවකින් ඇහුවා කියාපන්කෝ අනිත් ගෑනු ටික. එතකොට කිව්වානේ රජතුමනි ඈලාට කොහෙන්ද ඔබතුමා කෙරෙහි මේ ආදරයක් සෙනෙහසක්. ඈලා බොරුවනේ කරන්නේ. ඔබතුමා පේන්ට ඉන්නකොට විතරයි ඔක්කොම චාටු. ඔබතුමාට නිින්ද ගියා විතරයි ඔබතුමාව මගහැරලා දාලා යන්න ගියා. ඈලාට තියෙනවාද මට වගේ සෙනෙහසක් ඔබතුමා කෙරෙහි? ඕන්නේ ගෑනු ටික ඇවිදින්න ගියා කිව්වා. හරියට අර ගින්නක් වගේ සැඩ උදේනි රජුරුවන්ගේ ගින්නට පිදුරු නෙවෙයි පෙට්‍රල් දැම්මා වගේ. රජුරුව හොද්දටම කිපුණා. කිපිච්චි හිතින් මේ මහරජා අසිපතත් අරගෙන අද මේ ගෑනු ටික හම්බුනොත් මම පෙති ගහනවා කියලා මේ උදකවනේ ඇවිදිනවා. ඒ ඇවිදගෙන යනකොට මේ රජුරුවන්ට පේනවා දුර ඈතටම ශ්‍රමණයන් වහන්සේ නමක්ව වට කරගෙන තමන්ගේ බිසෝවරු ටික බණ අහනවා. රජුරුවන්ගේ කේන්තිය අර බිසෝවරු ගැන තිබුණේ. කේන්තිය පෙරළුණා පින්ඩෝල භාරද්වාජයන් වහන්සේ කෙරෙහි. එක පාර හිතට හිතුවිල්ලක් එනවා මේ හොර ශ්‍රමණයා මේ ගෑනු ටිකව වසඟ කරගෙන මේ ගෑනුන්ට බණ කියනවා. මං අද හොඳ වැඩක් කරන්නම් කියලා. ඔය උදකවනේ සමීපයේ තිබිලා තියෙනවා මේ ටිකක් පහළට වෙන්න දිඹිගොටු ගොඩාක් තියෙන ගස් වගයක්. දැන් ඇතැම් ගස් జాති තියෙනවනේ පින්වතුනි. දැන් ඔය මේ කුරුඳු ගස් වගේ ගත්තාම පහළට තියෙන ගස් ඒ ගස්වල හරියට දිඹිගොටු තියෙනවා. ඒ වගේ දිඹිගොටු ගොඩාක් තියෙන ගස් විශේෂයක් තිබුණා මේ උදකවනේ. රජුරුවෝ මේකෙන් කඩාගත්තා කියනවා දිඹිගොටු දෙකයි. කඩාගෙන අරගෙන ගිහිල්ලා දැන් කේන්තියෙන් කිපිලා වෙරිමර ගාතේ ඉන්න කෙනානේ මේ මහරහතන් වහන්සේගේ ඇඟට විසික් කරන්න ලැහැත්ති වුණා. ඒ සෝදානම් වෙනකොටම පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ කියලා කියන්නේ අභිඥාලාභී රහතන් වහන්සේ නමක් අහසට එවස වුණා. අහසේ ඉඳලා කියනවා මහරජය ඔහේ ගැන මට තරහක් නැත්තේ. ඔහේ ගැන ඇත්තේ අනුකම්පාවකි කියලා අහසෙම නොපෙනී ගියා. රජුරුවන්ගේ වෙරි හිඳුණා. රජුරුවන්ට ඒ වෙලාවේ තේරුණා මට වැරදුනා කියලා. ඊට පස්සේ රජුරුවෝ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේව හොයාගෙන ඇවිල්ලා සමාව ගත්ත කියනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේටත් ඔය ආරංචිය සැලුණා. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට මෙහෙම සිදුවීමක් වුණාය කියලා. ඒ හේතු වෙන්නේ පින්වතුනි ගුහට්ටක කියන ලස්සන සූත්‍රය දේශනා කළේ. ඔබ කියව ගන්න සුත්ත නිපාතයේ තියෙනවා ගුහට්ටක සූත්‍රය. මේ සුත්ත නිපාතේ අපේ ගුරු දේවයන් වහන්සේ පරිවර්තනය කරලා තියෙනවා අපේ බුදු සමිඳු තැවම වැඩ වෙසිති කියලා. ආන්න මේ පොත් වහන්සේගේ අට්ටක නිපාතයට වෙන්න තියෙනවා ගුහට්ටක සූත්‍රය. ඒ දේශනාව වදාලේ ඕන් ওই කාරණේ මුල් කරගෙන. අපගේ මේ පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මුල් කරගෙනයි භාග්‍යතුන් වහන්සේ ඒ ධර්මයේ දේශනා කොට වදාළේ. ඔය සිදුවීම මුල් කරගෙන තමයි පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ගැන මේ උදේනි රජාගේ හිත පැහැදුනේ. ඉතින් ඊට පස්සේ නිතර උදේනි රජුරෝ අපේ රහතන් වහන්සේ උමන ගෙහින්ට එනවා. ඒ ආපු වෙලාවක තමයි මේන්න මේ සිදුවීම සිද්ධ වුණේ. අහනවා රජුරෝ ස්වාමීනි භාරද්වාජයන් වහන්සේ යම් මේ තරුණ වයසේම පැවිදි වෙච්ච භික්ෂුන් වහන්සේලා ඉන්නවා.
උන්වහන්සේලාට තාම තියෙන්නේ කළු කෙස්. භද්‍ර යෞවනේ ඉන්නේ. ජීවිතේ පළවෙනි වයසේ උන්වහන්සේලා පස්කම් සැප මහලොකුවට අනුභව කරපු අය නෙවෙයි. ඒ වුණාට මේ තෙරුන් වහන්සේලා බඹසරක් ආරක්ෂා කරන්න සමාදන් වෙලා ඉන්නේ. ඉතින් ස්වාමීනි මේ බුද්ධ ශාසනය ඇතුලේ තරුණ භික්ෂූන් ජීවිතාන්තයේ තෙක්ම පිරිපුන් පිරිසිදු බඹසර මෙච්චර දීර්ඝ කාලයක් පවත්වන්නේ මොකක් කරණකටගෙනද? උන්වහන්සේලා කොහොමද එහෙම බඹසර රකින්නේ? කොහොමද ඇති වෙන හැඟීම් වලට වාසඟ වෙන්නේ නැතුව ඉන්නේ කියලා ඇහුවා. ඇයි සාමාන්‍ය හිතක ස්වභාවය මොකද්ද? දකින්න දැන් මේ පුරුෂයන්ට නම් දකින්න ස්ත්‍රී රූපෙට හිත ඇලී යනවා, ඇවිස්සෙනවා. ස්ත්‍රීන්ට පුරුෂයන් කෙරෙහි හිත ඇලී යනවා. ලේසි නෑ බඹසරක් රකින්න කෙනෙක්. විශේෂයෙන් තරුණ වයසේ බඹසරක් ආරක්ෂා කරගෙන ඉන්නවා කියන්නේ මේ ඇවිස්සිලි වලට හිත අවුස්සා ගන්නේ නැතුව ඒක අමාරු එකක්. අහනවා ස්වාමීනි කොහොමද ඕක කරන්නේ? ඔන්න පින්ඩෝල පහරද්දාජ මහරහතන් වහන්සේ වදාරනවා, පින්වත් මහරජය, දත යුතු සියල්ල දන්නා, දැක්ක යුතු සියල්ල දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ විදිහටයි වදාරලා තියෙන්නේ. බලන්න ධර්මය කියන්න පටන් ගත්ත හැටි. ධර්මය කියන එක ආරම්භ කරපු හැටි බලන්න. ඒ භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ මෙහිමයි වදාරලා තියෙන්නේ. එහෙම නැතුව කියන්න ගියේ මහරජේ මට නම් තේරෙන්නේ මෙහිමයි. මං දැක්කේ මෙහිමයි. අඳුනගන්න සැබෑම රහතන් වහන්සේලා. හැබෑ රහතුන්. හැබෑවටම කෙලෙස් නැසූ මුනිවරු කොයි වගේද කියලා. ඒ හැබෑවටම කෙලෙස් නැසූ මුනිවරු කියන උත්තමයන් අපිට අඳුනගන්න තියෙන පින්වතුනි ධර්මයේ තුලින්. මේ බලන්න හැබෑම රහතන් වහන්සේ නමක් බණ කියන්න පටන් ගන්න හැටි. බුදුරජාන් වහන්සේ වදාරලා තියෙන්නේ මේ විදිහටයි. පින්වත් භික්ෂුව, ඔබ මව් සමාන කාන්තාව ගැන මාතෘ චිත්තය පිහිටුවා ගන්නට. සහෝදරිය සමාන කාන්තාව ගැන සහෝදරිය කියන හිත පිහිටුව ගන්නට. දියණියකට සමාන කාන්තාව ගැන දියණිය කියන සිත පිහිටුව ගන්නට. ඔය කාරණේ මුල් කරගෙන තමයි භික්ෂුන් වහන්සේලා සුවසේ බඹසර රකින්නේ කිව්වා. ඒ කිව්වේ මේ සමාජ ජීවත් වෙනකොට ඇසුරු කරන්ට ලැබෙද්දී දකින්න ලැබෙද්දී කාන්තාවන්ව තමන්ගේ අම්මා වගේ වයසේ කෙනා ගැන මේ මගේ මෑණියෝය කියන හිත පිහිටවනවා. තමන්ගේ සහෝදරියක් වගේ වයසේ ගෑනු අය ගැන මේ මගේ සහෝදරියෝනේ කියන හිත පිහිටවනවා. තමන්ට වඩා වයසින් අඩු පුංචි ගෑනු ළමයි ගැන මේ මගේ දූලා වගේනේ කියලා දියණියගේ හිත පිහිටවනවා. අන්නේ හිරියොතප් වලින් තමයි බඹසර රැකගෙන වාසය කරන්නේ. බලන්න කොච්චර ලස්සනයිද? හිරියොතප් කියන දෙක මේ ලෝකේ පාලනය කරන ධර්මතාවයක්. දැන් බලන්න වර්තමානයේ වෙනකොට පින්වතුනි මේ තියෙන සමාජ ඇවිස්සිල්ල එක්ක නොයෙකුත් මාධ්‍ය ක්‍රම වලින් කරන දරුණු ඇවිස්සිල්ල නිසා අපිට අහන්න ලැබෙන බොහොම සෝචනීය සිද්ධි. සමහර වෙලාවට තාත්තා විසින් දුවව දූෂණය කරපු අවස්ථා. අයියා විසින් නැගණියව දූෂණය කරපු අවස්ථා. සමහරවිට පුතා තමන්ගේම අම්මව දූෂණය කරපු අවස්ථා. ඇයි මේ හිත ලාමකයි. ඒ ලාමක හිත දමනය කරන්න තියෙන එක ක්‍රමයක් තමයි හිරියොතප්. මේ මගේ අම්මාය, මේ සහෝදරියය, මේ දියණියය කියලා පිහිටවන හිත. ආන්ගේ හිතෙන් උපදිනවා එකිනෙකා ගැන ගෞරවය. ඒක තමයි කියනවා බඹසර ආරක්ෂා කරන්න බුදුරජාන් වහන්සේ මුලින්ම අපට කියා දීපු ක්‍රමේ. ඔන්න රජුරෝ කියනවා ස්වාමීනි භාරද්වාජේනි, මේ හිත කියන්නේ ලෝලී දෙයක්. ඇතැන් අවස්ථාවල අම්මා වගේ ස්ත්‍රීන් ගැන පවා මේ හිතේ රාගය ඇති වෙනවා. සහෝදරිය සමාන ස්ත්‍රීන් කෙරෙහි පවා මේ හිතේ රාගය ඇති වෙනවා.
ස්වාමීනි දූලා වගේ ස්ත්‍රීන් ගැන පවා මේ හිතේ රාගය ඇති වෙනවා. එහෙම අවස්ථාවක කොහොමද ස්වාමීනි කෙනෙක් තමන්ගේ බඹසර රැකගන්නේ? මේ හිතේ තියෙන සෙල්ලම එතකොට රජුරු හොඳට දැනගෙන ඉඳලා තියෙනවානේ. රජුරු කියනවා ස්වාමීනි ඔහොම හිතුවාට සමහර අවස්ථාවල මේ මව් වගේ කෙනා ගැනත් සහෝදරිය වගේ කෙනා ගැනත් දූ වගේ කෙනා ගැනත් රාග හිතුවිලි ඇවිස්සෙන අවස්ථා එනවා. එතකොට කොහොමද ආරක්ෂා වෙන්නේ? මහරජය ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා සම්බුදුරජාණන් වහන්සේ විසින් මේ මෙහෙමයි ධර්මය කියා දුන්නේ. පින්වත් භික්ෂුව ඔබ පාතලයෙන් උඩ සිට කෙස් මතුයෙන් පහළට මේ ශරීරය සමසීමා කොටගෙන තියෙන මේ ශරීරයේ නාන ප්‍රකාර අසූචි පිරීලා තියෙන හැටි හොඳට නුවණින් බලන්න. මේ ශරීරය මේ හිස කෙස් වලින් පහළට යටිපතුලින් උඩට හැමකින් සීමා වෙලා තියෙන්නේ. ඇතුලේ ඔක්කොම තියෙන්නේ අසූචි නේද කියලා නුවණින් බලන්න. මොනවද මේ පිළිකුල් සහගත දේවල්? මේ කයේ තියෙනවා කෙස්, ලොම්, නියපොතු, දත්, සම, මස්, නහර, ඇට මිඳුළු, වකුගඩු ආදී වශයෙන් මේ දෙතිස් කුණුපයක් මේ ශරීරයේ තියෙන හැටි හොඳට බලන්න කිව්වා. ආන් එහෙම මේ ශරීරය ගැන කල්පනා කරනකොට මේකේ මේ පිරීලා තියෙන්නේ අසුචි නේද කියලා බලනකොට තමුන්නේ සිරුර ගැනත් අනුන්නේ සිරුර ගැනත් ඒ හිතේ ඇවිස්සිල්ල නැතු වෙනවා. අන්න ඒ උදෙසා හොඳ දියුණු කරන ලද නුවණින් දැන් මේක මේ හිතේ දියුණුවක් තියෙන කෙනෙකුට කල්පනා කරන්න පුළුවන් එකක් නේ. එයා මේ තිබෙන්නා වූ ඇත්තම හොඳට නුවණින් විමසා බලනවා. ඒක තමයි කියනවා බුදුරජාන් වහන්සේ පෙන්නලා දීපු දෙවනි ක්‍රමේ මේ බඹසර ආරක්ෂා කර ගැනීම පිණිස උපකාරී වෙන. එතකොට රජුරෝ කියනවා ස්වාමීනි යම්කිසි භික්ෂුවක් කාය භාවනාව හොඳට වඩලා තියෙනවා නම් හොඳට සිල් වඩලා තියෙනවා නම් හොඳට සිතත් වඩලා තියෙනවා නම් හොඳට ප්‍රඥාවත් වඩලා තියෙනවා නම් අන්න ඒ භික්ෂූන්ට නම් ඕක අමාරු වැඩක් නෙමෙයි. ඒ කිව්වේ බණ භාවනාවක් කරන භික්ෂූන්ට නම් අසුබ භාවනාව කරන එක අමාරු නෑ. හැබැයි ස්වාමීනි හරියට කෙනෙකුට තමන්ගේ කාය භාවනාව ඒ කිව්වේ කය ගැන හරියට සිහි කිරීම කියන එක වඩා ගන්න බැරි වුණොත් එයා සිල් වඩන්නෙත් නැත්තම් සිත වඩලත් නැත්තම් ප්‍රඥාව වඩල නැත්තම් ස්වාමීනි ඔය අසුභ භාවනාව කරනවා කියන එක ඒක හරි අමාරුයි වැඩේ. ස්වාමීනි ඇතැන් විට අසුභ වශයෙන් මෙනෙහි කරන්නෙමි කියලා හිතාගෙන සුභ වශයෙන් තමයි මෙනෙහි කරන්න කිව්වා. බලන්න මේ රජවරු කතා කරපු දේවල් නේ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ රජවරු කතා කරපු දේවල්. මේ රජාට තිබිලා තියෙනවානේ බඹසරක් රැකගන්න උවමනාවක්. මොකද රජුරෝ මේ ගැන හොඳට හිතලා තිබ්බේ නැත්නම් මේ ක්‍රමයට උත්තර දෙන්න බෑ. රජුරෝ කියනවා ස්වාමීනි ඇතැන් වෙලාවට අසුභ භාවනාව කරනවා කියලා තමයි වාඩි වෙන්නේ. හැබැයි සුභ විදිහට තමයි හිතෙන්නේ. දැන් බලන්න සාමාන්‍යයෙන් මාධ්‍යයෙන් අපිට පෙන්වන දේවල් එක්ක අපිට අපේ ඇස් වලට දකින්න ලැබෙන ඒවත් එක්ක පින්වතුනි අපි අසුභ භාවනාව සිහි කරනවා කියලා කෙනෙක් වාඩි වුණා කියලා හිතමු. දැන් අද වුණත් මේ ප්‍රශ්නේ තියෙනවා. සමහර අය අසුභ භාවනාව කරනවා කියලා වාඩි වෙනවා. වාඩි වෙලා ඔන්න එයා සිහි කරනවා මේ කෙස් පිළිකුලයි කියලා. කෙස් පිළිකුලයි කියලා සිහි කරන්න ගන්නකොට එයාට එකපාර මතක් වෙන්නේ අර ඇඩ්වර්ටයිස්මන්ට් එකක තියෙන වෙළඳ දැන්වීමක තියෙන කෙස් කලඹක්. කෙස් කිව්ව ගමන්. එයාට නිකන් මතක් වෙනවා හුලම් පවනට මේ හෙල්ලි තියෙන කෙස්. එයාට පිළිකුල් සංඥාවක් උපදින්නේ තවත් ඇවිස්සෙනවා. නියපොතු කිව්වහම එයාට එකපාර මතක් වෙන්නේ මේ පාට ගාපු හැඩ කරපු නියපොතු. තව ඇවිස්සලා යනවා. හැම කිව්වම එයාට මතක් වෙන්නේ නොයෙකුත් ආලේපන ගාලා අර දිලිසෙන විදිහට පෙන්නන හැමවල්. තව ඇවිස්සලා යනවා. දත් කිව්වහම එයාට මතක් වෙන්නේ
අර දන්තාලේ පැඩ්ඩොල පෙන්නන දිලිසෙන දත් තව ඇවිස්සිලා යනවා. එතකොට අසුභ වශයෙන් කරන්ට කියලා ගිහිල්ලා අන්තිමේ කර කර ඉන්නේ සුභ වශයෙන් කියනවා. ස්වාමීනි වෙන හේතුවක් නැද්ද කියලා ඇහුවා. ඔන්න කියනවා මහරජයේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සියල්ල දන්නා සියල්ල දක්නා බුදුරජාණන් වහන්සේ මෙහිමත් වදාලා. පින්වත් භික්ෂුව ඔබ මේ ශාසනයට පැමිණිලා ඔබේ ඉන්ද්‍රිය ටික හොඳට රැකගෙන වාසය කරන්නට. ගුත්තද්වාරෝ විහෙරත. ඉඳුරන් කියන දොරටු ටික හොඳට වහගෙන ඉන්න. මොනවද ඉඳුරන්? ඇස, කන, නාසය, දිව, කය, මනස කියන මේ 6 වහගන්නට. ඒ වහගන්නේ මොනවාට විරුද්ධවද? අකුසල් කියන ඒවාට ඇතුල් වෙන්න දෙන්න එපා. බලන්න භාග්‍යතුන් වහන්සේ අවවාද කරන හැටි භික්ෂුව ඇසින් රූප බලලා කෙලෙස් ඇති වෙන නිමිත්තක්වත් අනු නිමිත්තක්වත් ගන්න එපා. ඇහෙන් රූප බැලුවට පස්සේ යම් කරුණක් නිසා තමන් ඇවිස්සලා යයි වගේ නම් එහෙම රූපයක නිමිත්තක්වත් අනු නිමිත්තක්වත් අරගන්න නම් එපා. යම් හේකින් ඇස නම් වූ ඉන්ද්‍රිය අසංවර වෙලා වාසය කරන කෙනෙකුට ලෝභය ඇති වෙලා, දොම්නස ඇති වෙලා, පාපී අකුසල් ඇති වෙලා මහා අර්බුදයකට එයාපත් වෙනවනම් ආන් එහෙම ඒවා වෙන්න දෙන්න එපා. ඇහැ කියන එක හොඳට රැක ගන්නට. ඇහැ කියන ඉන්ද්‍රිය සංවර කර ගැනීම පිණිස පිළිපදින්න. ඔන්න අවවාදේ. ඇහැ විතරක් නෙමෙයි භික්ෂුව කනත් රකින්න. නාසයත් රකින්න. දිවත් හොඳට රැකගන්නට. කයත් ආරක්ෂා කරගන්නට, මනසත් රකින්නට කියලා බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා කියනවා. අන්නේ අවවාදය මේ භික්ෂූන්ට දීර්ඝ කාලයක් බඹසර ආරක්ෂා කරන්නට හේතු වෙනවා කියනවා ඉන්ද්‍රියන්ගේ සංවර බව. ඉන්ද්‍රිය සංවර කරගන්න මහන්සි ගන්න කෙනෙක් එයාගේ හිත තියෙන ඉන්ද්‍රිය සංවර කරගන්නවා කියලානේ. අසංවර වෙච්ච ගමන් එයා මහා බරපතල දෙයක් විදිහට ඒක දිහා බලනවා. බලලා ඉක්මනට නුවණින් කල්පනා කරලා අර අසංවර වීමෙන් හටගත් අර්බුදේ නැසලා දානවා. අසංවර වීමෙන් හටගත්තා නම් යම් අර්බුදය ඒ අර්බුදේ නැසලා දානවා ඉක්මනට වහවහ එයා ක්‍රියාත්මක වෙලා. ආන් එතකොට සුවසේ නිදුකින් බඹසර ආරක්ෂා කරගන්න පුළුවන් කිව්වා. ඔන්න එතකොට රජුරෝ කියනවා භාරද්වාජයන් වහන්සේ ආශ්චර්යයි. භාරද්වාජයන් වහන්සේ පුදුම සහගතයි. ඒ සියල්ල දන්නා සියල්ල දක්නා භාග්‍යවතුන් වහන්සේ යම් මේ ධර්මයක් වදාළ සේක්ද මේක කොයි තරම් සුභාසිතයක්ද. කලු කෙහි ඇති සොඳුරු යෞවන වයසේ ඉන්න ජීවිතේ පළවෙනි වයසේ ඉන්න හරියට කම්සැප අනුභව නොකළ මේ තරුණ භික්ෂූන් ජීවිතාන්තයේ තෙක්ම පිරිපුන් පිරිසුදු බඹසර ආරක්ෂා කරනවා නම් මේකමයි හේතුව. ඒ තමයි ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය කියන කාරණේ මුල් කරගෙනමයි භික්ෂූන් මෙච්චර මේ ලස්සනට බඹසර රකින්නේ කිව්වා. රජුරෝ කියනවා ස්වාමීනි මං උනත් ඇතෙන් දවස්වලට යනවා කියනවා මේ අන්තපුරේට ඉන්ද්‍රිය රැකගෙන. ඉන්ද්‍රිය රැකගෙන කියලා කියන්නේ රජුරෝ හිතට අදිෂ්ඨානයක් ගන්නවා ඇති. මං අද නම් මේ කාන්තාවත් එක්ක අසංවරව හැසිරෙන්නේ. මං අද අන්තපුරේ ඇතුළට නිකන් ගිහින් එනවා කියලා. ආන් එදාට රජුරවන්ට කිසි අරුබුදයක් නැහැ කියනවා. එදා ඉන්ද්‍රිය ටික රැකගෙන ඉන්නවා රජුරෝ. ඇවිස්සෙන විදිහට කාන්තාව දිහා බලන්නේ. ඇලත් එක්ක ඇවිස්සෙන වදන් කතා කරන්නේ. අන්න ඒ දවසට අන්තපුරේ ඇතුළට ගිහිලා කිසි අරුබුදයක් නැතුව එළියට එනවා කියනවා. හැබැයි යම් දවසක මං ගියොත් එහෙම රැක ගැනීමක් නැතුව ස්වාමීනි එදාට මං සම්පූර්ණයෙන්ම සරාගීව කැළඹිලා ඔය කොමත් එක්ක එකතු වෙලා යනවා කියනවා. ඒ නිසා ස්වාමීනි බුදුරජාන් වහන්සේ යම් කරුණක් වදාළද ඉන්ද්‍රිය සංවර කරගන්නට කියලා එක සුභාසිතයක්මයි. ස්වාමීනි මේක හරියට වහලා තිබුණ දෙයක් ඇරලා පෙන්නුවා වගේ.
අනික් පැත්ත හැරිලා තිබ්බ දෙයක් හරි පැත්ත හැරෙවුවා වගේ කියලා රජුරුව හරියට අනුමෝදන් වුණා. අනුමෝදන් වෙලා බලන්න ඒ කාලේ මිනිසුන්ගේ තිබුණ ඒ දියුණු යුගයේ මිනිසුන්ගේ තිබුණ ක්‍රමේ ස්වාමීනී මෙබඳු දහමක් වදාළ යම් ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇද්ද? අද පටන් මං මේ බුදුරජුන්ව සරණ යන්නෙමි. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ මේ ධර්මයේද මා සරණ යන්නෙමි. සංගරුවනද සරණ යන්නෙමි. අද පටන් මමත් දිවි තිබෙන තුරාම තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයෙක් වශයෙන් දරා ගන්නාසේක්වා කියලා උදේනි රජුරුවෝ තෙරුවන් සරණ ගියා. අපේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ නිසාම උදේනි රජුරුවෝ තෙරුවන් සරණ ගියා. එතකොට මේ ධර්මයේ අපිට ගොඩාක් වටිනවා. අපේ ජීවිතේ කෙනෙක් බඹසරක් ආරක්ෂා කරන්න කැමති නම් එහෙම නැත්නම් සුවසේ සීලයක් ආරක්ෂා කරගෙන මේ සුවසේ ඇවිස්සෙන්නේ නැතුව ජීවිතේ ගත කරන්න කැමති නම් ඔන්න ලස්සන පරියායන් තුනක්. එකක් තමයි හිරියොතප් ඇති කර ගැනීම. ඊළඟ ක්‍රමේ තමයි අසුභ භාවනාව. ඊළඟ ක්‍රමේ තමයි ඉන්ද්‍රිය සංවර කර ගැනීම. මේ කාරණා තුන තියෙනවා නම් මේ සමාජයේ කෙනෙකුට ඇවිස්සෙන්නේ නැතුව ඉන්න පුළුවන්. බඹසරක් ආරක්ෂා කරගන්න කැමති කෙනෙකුට සුවසේ බඹසරක් ආරක්ෂා කරගන්න පුළුවන්. ඔය දහම් කතාව සිද්ධ වුණේ අපේ පිණ්ඩෝල භාරද්වාජය කියන ඒ උතුම් මහරහතන් වහන්සේ උදේනි රජුරුවොත් සමග. මේ මහරහතන් වහන්සේ පින්වතුනි ඒ කාලේ හරි ප්‍රසිද්ධ රහතන් වහන්සේ නමක්. ඒ ප්‍රසිද්ධියට පත් වුණේ මෙන්න මෙහෙම සිද්ධියක් වුණා. රජගහ නුවර හිටියා. දැන් ඔය අද මේ අපි ඉගෙන ගත්ත දහම් කතාව සිද්ධ වුණේ කොසඹෑ නුවරනේ. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ එක කාලෙක වැඩ හිටියා රජගහ. රජගහ නුවර කාලසිලාවේ කළුගල් තලාවේ උන්වහන්සේ ඒ කාලේ හිටියේ අපගේ මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේත් එක්ක. මහා මුග්ගල්ලාන මහරහතන් වහන්සේ කියලා කිව්වේ එර්දිමතුන් අතර අගපත්. මේ සම්බුද්ධ ශාසනේ මේ එර්දිමතුන් අතර අගපත් මහා ශ්‍රාවකයන් වහන්සේනේ. ඔය කාලේ රජගහ නුවර හිටියා ධනවත් සිටුවරෙක්. ඔය සිටුතුමා වෙනස් විදිහේ වැඩක් කළා. මේ සිටුතුමාට තිබුණා මේ අගනා ලක්ෂයක් අගනා සුදු හඳුන් පාත්‍රයක්. මේ සිටුතුමා සුදු හඳුන් පාත්‍රේ මේ උණගස් එකට බැඳලා හදපු දිග රිටක් කරවලා මේ රිට මත අර පාත්‍රේ මෙහෙම මුණින් නවලා රිට ඉස්සුවා. දැන් එතකොට මේක අඩි ගාන කුසයි. ඒකල රජ මේ සිටුතුමා කිව්වා මේ නගරේ පුරා දැනුවත් කරපල්ලා හැබෑවටම රහතුන් ඉන්නවා නම් හැබෑවටම අර්ධිමතුන් ඉන්නවා නම් ඒ අර්ධිමතුන් අහසින් ඇවිල්ලා මේ පාත්‍රයේ අරගෙන යනසේක්වා. ඕක කොහොම කිව්වා. ඔහොම කිව්වට පස්සේ හරි කැළඹිල්ලක් ඇති වුණා. මොකද ඒ කාලේ හිටියානේ පින්වතුනි හොරට මමද රහතෙක් මී මමද අර්ධිමතෙක් මී කියාගත්ත හොර පිරිසක් හිටියානේ. පූර්ණ කස්සප, අජිත කේසකම්බල, පකුඳ කච්චායන, නිගණ්ඨ නාතපුත්ත ආදී මෙහෙම කාණ්ඩයක් හිටියානේ. මේ කාණ්ඩේ ඔක්කොම හෙල්ලුම් කෑවා. මොකද මේගොල්ලෝ හොරට තමයි එර්දි ගැන කිව්වේ. අපිටත් එර්දි තියෙනවා කියලා කියනවා. පෙන්නන්න අවස්ථාවක් එන්නේ නැති නිසා මේ ප්‍රසිද්ධිය රැකගෙන හිටියා. දැන් හරි අරුබුදයක් වෙලා මේ පාත්‍රේ එර්දි තියෙන අයට ගන්ට කියලා මේ රජගහ නුවර සිටුතුමා විශේෂ දැනුවත් කිරීමක් කරලා දැන් මොකද කරන්නේ? නොයේක් විගඩම් මෙතන සිද්ධ වුණා. ඒ විගඩම් අතරේ එකක් තමයි නිගණ්ඨ නාතපුත්ත මේ මෙහෙම සෙල්ලමක් කළා කියනවා. නිගණ්ඨ නාතපුත්ත තමන්ගේ කාණ්ඩ එකතු කරලා කිව්වා කියනවා.
දැන් මේ වැඩේ හරියන්නේ අපේ තියෙන කීර්තියට තමයි පහර වදින්නේ මේ වැඩේ. ඒ නිසා අපි මෙහෙම වැඩක් කරමු. මං එතෙන්ට ගිහිල්ලා මම නිකන් එර්දියෙන් අහසට යන්න වගේ ලැහැත්ති වෙන්න. ඒ ලැහැත්ති වෙනකොට උඹලා ටික ඉක්මනට මාව වට කරගෙන මගේ ඇඟෙන් අල්ලා ගනිලා. අනේ අපේ ආචාර්යයන් වහන්සේ මේ වගේ පාත්‍රයක් වෙනුවෙන් ඔය එර්දිය පෙන්වන්න යන්න එපා. මේ මෙහිට වෙලා පැත්තකට වෙලා ඉන්ටර් කියලා. එතකොට අපිට අපේ නම්බුව රැක ගන්න පුළුවන් කියලා. එතකොට නිගණ්ඨනාථ පුත්ත ගිහිල්ලා මේකේ සිද්ධිය තියෙනවා. නිගණ්ඨනාථ පුත්ත ගිහිල්ලා අර රැස්සලා හිටව මිනිස්සුන්ට කිව්වා කියනවා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙලා ඈත් වෙලා මම දැන් මේ අහසට යන්නයි යන්නේ කියලා. ඒ ලැහැත් වෙනකොටම නිගණ්ඨනාථ පුත්තගේ අර හෙළුවෙන් ඉන්න ගෝලියෝ කාණ්ඩෙම දුවගෙන ආවා කියනවා. ඇවිල්ලා නිගණ්ඨනාථ පුත්තේ කකුල් වලින් අල්ලගත්ත කියනවා අනේ උඩ යන්න නම් එපා. මේ නිකම් පාත්‍රයක් වෙනුවෙන් උඩ යන්න නම් එපා කියලා අල්ලගත්තා කියනවා. එතකොට නිගණ්ඨනාථ පුත්ත ඔන්න යාන්තම් ජාමේ බේරගත්තා. කොහෙද සිටුතුමනි මට මේ උඩ යන්න හැදුවාට මේකුන් දෙන්නේ නෑනේ කියලා. ඔය මහා කලකෝලාහලයේ මැද්දේ මේ රජගහ නුවර සිටුතුමා බරපතල කතාවක් කිව්වා. දැන් මේ පාත්‍රේ මෙහෙම උණගස්වල තියලා දවස් 7කුත් ගත වී ගියා. තාම කවුරුත් ගත්තේ නෑ. එහෙනම් මේ රජගහ නුවර එර්දිමතුන් නැත්තේය. අන්න බරපතල කතාව. ඒ කතාව කියනකොට දිව්‍ය ශ්‍රවණයෙන් ඒක ඇහෙනවා අපගේ මහා මොග්ගල්ලාන මහරහතන් වහන්සේට. මොගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට තමයි කිව්වේ භාරද්වාජීනි මගේ එර්දී ගැන මිනිස්සු දන්නවා. මං දෙව්ලොවට ගිහිල්ලා දෙව්ලොව විස්තර පවා මිනිසුන්ට කියන නිසා මගේ එර්දි ගැන මිනිස්සු දන්නවා. හැබැයි මේ රජගහ නුවර මිනිස්සු ඔබේ එර්දි ගැන දන්නේ. ඒ නිසා භාරද්වාජීනි ඔබ පාත්‍රය ගන්න කිව්වා. එතකොට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මේ ආනුභාව සම්පන්න රහතන් වහන්සේ මුළු රජගහ නුවරම කලඹවලා මේ රජගහ නුවර අහසේ ඉඳගෙන මහා පෙළහර කරලා මේ රජගහ නුවර සිටුතුමාගේ පාත්‍රය අරගත්තා. ඒ පාත්‍රය අරගන්න පාපු පෙළහර කොච්චර විස්මය ජනකද කියලා කියන්නේ පින්වතුනේ මිනිස්සු පස්සෙන් එන්න පටන් ගත්තා කියනවා අනේ ස්වාමීනි අපිට තව එකක් පෙන්වන්න. අනේ ස්වාමීනි අපිට තවත් එකක් පෙන්වන්න කියලා. අපේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පාත්‍රෙත් අරගෙන බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න වෙහෙරට එනකොට මහා සෙනඟක් පිටිපස්සේ එකම හඬක් බුදුරජාන් වහන්සේ භික්ෂුන්ගෙන් අහනවා මහණෙනි මොකද්ද මේ මහා ගෝසාව හරියට මේ මාළු විකුණන තැනක කෙවුලෝ කෑ ගහනවා වගේ මේ මහා හඬ. එතකොට මේ එතන ආනන්ද ස්වාමීන් වහන්සේ ඉඳලා කිව්වා ස්වාමීනි අපේ පිණ්ඩෝල භාරද්වාජයෝ අර රජගහ නුවර සිටුවරයාගේ පාත්‍රය එර්දීන් අරගෙනනේ. ඒකයි ඔය මිනිස්සු. බුදුරජාණන් වහන්සේ ගරහා කළා. එන්න කිව්වා පිණ්ඩෝල භාරද්වාජට. පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා භාරද්වාජ මොකක්ද ඒ කරපු වැඩේ? හරියට මේ මුදල් කැමැත්තෙන් මේ නීච ගති ඇති වෙසඟනුන් වෛශ්‍යාවෝ මිනිස්සු ඉස්සරහා සල්ලි කැමැත්තෙන් රෙදි ගලවනවා වගේ මොකක්ද කියලා ඇහුවා ඒ කරපු වැඩේ. ඔය එර්දිය කියන එක අදින් පස්සේ තහනම් කිව්වා. බුදුරජාණන් වහන්සේ ඔය සිදුවීම මුල් කරගෙන තමයි භික්ෂූන්ට එර්දී පෑම තහනම් කළේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ සිද්ධිය මුල් කරගෙනම මේ ලී පාත්‍ර දැරීම, ඒ කියන්නේ පිණ්ඩපාතේ වඩින්න ලී පාත්‍ර දරන්න මේ එපා කියලා බුදුරජාණන් වහන්සේ සිල්පදයක් පැනෙවුවා. මැටි පාත්‍රය සහ ලෝහ පාත්‍රය තමයි භාග්‍යතුන් වහන්සේ අනුදැන වදාරලා තියෙන්නේ. එදා මේ හඳුන් පාත්‍රෙත් භාග්‍යතුන් වහන්සේ කුඩු කෙරෙව්වා. ලක්ෂයක් අගනා හඳුන් පාත්‍රේ කුඩු කරවලා ඇස්වල ලෙඩ තියෙන භික්ෂූන්ගේ ඇස්වල හඳුන් ගන්න කිව්වා. ආන්ගේ බෙහෙතට ගන්න කිව්වා.
ඉතින් ඔය සිදුවීමත් සිද්ධ වුණේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට. උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙච්ච උත්තමයෙක්. නමුත් ඒ වෙලාවේ මේ ඒ කරපු කටයුත්ත ශාස්ත්‍රුන් වහන්සේ වර්ණනා කළේ නැහැ. එදායින් පස්සේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනේ එහෙම අර මුල් කාලේ තිබුණ මහා පෙළහර ගැන ආය අහන්න ලැබුණේ නැහැ. මොකද පෙළහර පෑම ශාස්ත්‍රුන් වහන්සේ තහනම් කරපු නිසා. ඉතින් ඕන්න ඔය සිදුවීම් මේ සියල්ලම සිද්ධ වුණේ අපේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මුල් කරගෙන. මේ මහරහතන් වහන්සේ හරීම ආශ්චර්ය ජනක සිංහනාදයන්ගින්ම යුක්ත ජීවිතයක් තිබ්බ කෙනෙක්. දැන් බලන්න ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේත් සිංහනාද කළා ස්වාමීනී මං අරහත්ත්වේ සාක්ෂාත් කළා. ඊළඟට භික්ෂූන් ඉදිරියේ සිංහනාද කළා යම් කෙනෙක් කැමති නම් මේ යම් කෙනෙකුට තියෙනවා නම් මේ නිවන් මඟ ගැන ප්‍රශ්න මගෙන් අහන්න මං උත්තර දෙන්නම් කියලා. ඊළඟට මහා ජනකාය ඉදිරියේ උන්වහන්සේ සිංහනාදයක්සේ මහා ප්‍රාතිහාර්ය කරලා අර හඳුන් පාත්‍රය අරගත්තා. ඉතින් ඒ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ සමීපයට දවසක් එනවා තද මසුරෙක්. මසුරු බමුණෙක්. මේ බමුණා ඇවිල්ලා පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේත් එක්ක දහම් කතාවක් අහන්න ආස කළා. උන්වහන්සේ ධර්ම දේශනා කරනකොට දානය ගැන වර්ණනා කළා. දානේ වර්ණනා කරනකොට අදටත් ඉන්නවනේ බණ අහනකොට වැරදියට ගන්න මිනිස්සු. මේ මිනිසයා තාන් ඒ වගේ කෙනෙක්. මේ මිනිසයාට හිතුණා මුන්නහන්සේ මේ දානේ ගැන කියන්නේ මගේ සල්ලි ටික කඩා ගන්නට. මේ දන් දීපන් කියලා කියන්නේ මගේ තියෙන සල්ලි ටිකට විදින්න තමයි මේ ලැහැත්ති කියලා. ඔන්න මේ බමුණා භාරද්වාජ මහරහතන් වහන්සේට කියනවා ස්වාමීනි ඔබ වහන්සේට දානේ ඕනම නම් මං ඔබ වහන්සේට විතරක් දෙන්නම්. ඔබ දානේ ඕනම කියනවා නම් ඔබ වහන්සේට දන් දෙන්නම් කිව්වා. එතකොට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට මහා සංවේගයක් හටගත්තා. මේ මිනිහා මේ දහම වැරදියට ගත්තනේ කියලා. උන්වහන්සේ වදාලා නෑ බ්‍රාහ්මණ ඔහේ මට දන් දෙන්න ඕනේ නෑ. ඔය භික්ෂු සංඝයා ඉන්නේ භික්ෂු සංඝයාට දන් දෙන්න කිව්වා. ඒක කිව්වහම මේ මිනිසයා ආයෙ වැරදියට ගත්තා. මුන්නහන්සේ ලැහැත්ති මගෙන් වැඩිපුර කඩා ගන්නට. එක්කෙනෙකුට දෙන්නද කියලා ඇහුවට පස්සේ ඒක එපා කියලා මහත් වූ භික්ෂු සංඝයාට දෙන්න කියන්නේ. කෙලින්ම මේ මහරහතන් වහන්සේට කිව්වා කියනවනේ. ඔබ වහන්සේ හදන්නේ මගේ සල්ලි නසන්න නේද? ඔබ වහන්සේ හදන්නේ මම මහන්සියලා හරි හම්බ කරපු ධනයට විදින්න නේද කියලා ඇහුවා මූණටම. එතකොට පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ පිළිතුරක් දුන්නේ. සංවේගයෙන් යුක්තව මේ ගාථා වදාලා. ඒ තමයි පින්වතුනේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේගේ තේර ගාථා. ඒ තේර ගාථා හොඳට අහන්න. ඒ තේර ගාථාවල අර්ථ විශාලට තෝරන්න කාලයක් අපට නැහැ. ඒ නිසා මේ අර්ථ හොඳට තේරුම් ගන්න මේ ගාථා අහගෙන ඉන්න. ආහාර නැති වුණොත් ජීවිතේ පවතින්නේ නැහැ. නමුත් ආහාර වලින් හිතේ සැනසෙල්ල නම් උදා කරන්නේ නැහැ. ආහාරයෙන් කරන්නේ ශරීරයේ පැවැත්මට උදව් දීම පමණයි. මේ කාරණේ තේරුම් අරගෙනමයි මං පිණ්ඩපාතේ වඩින්නේ. මේ සමාජයෙන් ලැබෙන වැඳුම් පිතුම් ගැන බුද්ධ ආදී උතුමන් දැනගෙන හිටියේ මඩ ගොඩක් හැටියට. ඒට තියෙන ඇලීම වනාහි උදුරා දමන්ට දුෂ්කර වූ සූක්ෂම යකඩ හුලක් වගේ. හැබැයි අසත්පුරුෂයාට නම් මේ ලාභ සත්කාර තමයි අතහරින්නටත් බැරි. ඕන්නේ රහතන් වහන්සේ තමයි අපට ඒ අවවාදයක් සිද්ධ කළේ. ඉතින් පින්වතුනි මේ උතුම් රහතන් වහන්සේලාගේ ජීවිත කොයිතරම් සුන්දරද. ඒ ජීවිත ගැන ඉගෙන ගන්න සිදුවීමක් පාසා අපේ ජීවිත සැපවත් කර ගන්නට දෙයක්ම එහි පිරීලා. සැපයෙන් පිරුණු උතුම් ජීවිත රහතන් වහන්සේලා. මේ සම්බුද්ධ ශාසනයේ වැඩ හිටියා වූ ඒ ආශ්චර්යමත් ශ්‍රාවක රත්නය සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු සසුනේ සද්ධර්මයෙන් සිංහනාද කරන භික්ෂූන් අතර අගපත්
අපගේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. ඒ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ ඇතුළු උතුම් රහතන් වහන්සේලා යම් අමා නිවනක නිවී සැනසුනාද අපටත් ඒ අමා මහ නිවන අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ පළමු කොට සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. සක් දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව්ලෝක වාසී දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් පින් අනුමෝදන්ව දිව්‍ය ආශීසුරින් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ශ්‍රද්ධා සීලාදීන්ද වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ ආශිර්වාද ආරක්ෂාව උපකාර අප හැම දිනාටම දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පින් අනුමෝදන්ව පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, උතුම් රත්නත්‍රයේ ආශිර්වාදය, සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදය දෙසැම්බර් මාසයේ 20 වන දිනට පළමු විවාහ සංවත්සරයේ යෙදුනා වූ අද මේ ධර්ම දානය සඳහා දායකත්වයෙන් දරූ ඒ පින්වත් උපාසක සහ උපාසිකා දෙපළට අනුමෝදන් වෙලා ඒ අයට විශේෂයෙන් නිදුක් නිරෝග සුව සැලසේවා, දීර්ඝායුෂ සැලසේවා. තවදුරටත් කිසි කරදරයකින් බාධාවකින් තොරව සුවසේ පින් කරගෙන සුවසේ ධර්මයේ හැසිරෙන්න ලැබේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ සුවසේම ගුණ දහම් දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ ධර්ම දානමේ පින ඒකාන්තයෙන්ම හේතු වෙත්වා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ අයගේ නමින් මිය පරලොව ගියා වූ මහින්ද නිමලසිරි පියාණන් ඇතුළු නමින් මිය ගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලොව ජීවිත සැපයෙන් සැපේටම පත්වෙත්වා කියන අදහසින් පින් අනුමෝදන් කරන්න. සුජීවත්ව සිටින උභයවර්ධන හේරත් පියාණන්ටත් රාණී හේරත් මෑණියන්ට සහ ශ්‍රියාණී ශාන්තිලතා මෑණියන් ඇතුළු පවුලේ සෑම සියලු දෙනාහට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. මේ තාක් ජීවිතයේ යහපත උදෙසා මුණ ගැහිච්චි සියලු ගුරු මව්පියවරුන්ට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන්ව ඒ උතුමන් නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, දීර්ඝායුෂ ලබත්වා. ඒ හැම දිනාටත් නිරතුරුව කල්යාණ මිත්‍ර ඇසුර ලැබීම පිණිසත් සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිණිසත් වාසනාව ලැබෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, සුපින්වත් ඔබ සෑම සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය අනුහසින් ගෞතම සාසනය තුල සුවසේම ධර්ම අවබෝධ කරගන්නට ලැබෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.